සදහම් නදියෙන් සිසිලස ලබන්නට ධම්ම නදී තිත්ත සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ සැමට. පින්වත්නි, නිවැරදි ධර්මාවබෝධය සඳහා සිතෙහි සංවරය අපට බෙහෙවින් බලපානවා. ලාභ අලාභ නිന്ദා ප්‍රශංසා තුලින් කම්පා නොවි මන සිහිනුවණින් යුතුව ධර්ම ශ්‍රවණය කරනවා නම් අපට නිවැරදි ධර්මාවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. එලෙස නිවැරදි ධර්මාවබෝධය සඳහා සරල දහම් කාරණාවේ සිට මනාව පැහැදිලි කරමින් බෞද්ධ නාලිකාවේ මහනුවර අස්කිරි ගෙඩිගේ රජමහ විහාරස්ථානයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාලයේ මූලිකත්වයෙන් ගෙනෙන ධම්මනදී තිත්ත ධර්මදේශනා මාලාවේ තවත් එක් සද්ධර්ම දේශනාවක් සුපුරුදු ලෙස ආරම්භ වන්නේ. ධර්මදේශනා පැවැත්වීමට සිදු කළ ආරාධනය පිළිගෙන වැඩම කොට වදාළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේව নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ අංක 278 8 ශ්‍රී දේවානන්ද පාර තුම්බෝවිල පිළියන්දල ලිපිනෙහි පදිංචි ඒ.ඩී. ආයුපාල මහතා ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිසගේ සදැහැති දායකත්වයන් ඇතිව එසේනම් මේ උතුම් සද්ධර්ම දේශනාව මෙතෙන් සිට සිදු කිරීමට ගෞරවනීය දේශකයන් වහන්සේට අපි සියලු දෙනා নমස්කාර පූර්වකව ආරාධනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික
ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි. පින්නතුනි, ධම්ම නදී තිත්ත ධර්ම දේශනා මාලාව යටතේ අදත් මේ ධර්ම දේශනාව සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ උතුම් වූ ධම්මපද පාළියේ සඳහන් වෙන ගාථා රත්නයක් ඇසුරු කරගෙන. අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළි ඊතා සුවිශේෂී වූ කාරණාවක් පදනම් කරගෙන. ඒ සට්ටිකූට කියන ප්‍රේතයා අරමුණු කරගෙන භික්ෂූන් වහන්සේලා අහපු පැනයකට පිළිතුරක් හැටියටයි භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නයේ දේශනා කරන්නට යෙදුනේ. යාව දේව අනත්තාය ඤත්තං බාලස්ස ජායති හන්ති බාලස්ස සුක්කංසං මුද්ද මස්ස විපාතයන්ති යනුවෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා, මහණෙනි, බාලයා උගත් ශිල්පය මනාව ප්‍රයෝජනයට ගන්න නොදන්න නිසා මේ බාලයා උගත් ශිල්පය බාලයාගේ බොහෝ ප්‍රමාදය උදෙසාම හේතු වෙන බවත් දේශනා කොට වදාලා. බොහෝ දෙනා අතර ප්‍රසිද්ධ වීම බාලයාට විනාශය පිණිසම හේතු වෙන බවත්, බාලයාගේ ප්‍රඥාව නැමැති හිස පළමින් අකුසල් සම්පූර්ණ කරන බවත් මේ ගාථා රත්නයෙන් සිහිපත් කළා. තමන් උගත් ශිල්පය මනාව භාවිතා නොකරන බාලයා කියන කාරණාව මෙතන සඳහන් කරන්න හේතු වෙන්නේ මොනවාගේ කරුණක් නිමිති කරගෙනද කියන එක දැනගන්න එක අපිට හරි වටිනවා. පින්නතුනි, මේ ගාථා රත්නයේට නිධාන වෙච්ච කාරණාව පිළිබඳව සිහිපත් කළා. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ අපේ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වැඩ ඉන්න කාලේ මුගලන් මහරහතන් වහන්සේත් ලක්කන මහරහතන් වහන්සේත් ගිජ්ජකූට පර්වතයේ බැහැගෙන එනකොට මහමුගලන් මහරහතන් වහන්සේ එක තැනකදී සිනා පහල කළා. ඒක දැකපු ලක්කන මහරහතන් වහන්සේ මහමුගලන් මහරහතන් වහන්සේගෙන් ඇහුවා, ස්වාමීනි, සිනහ පහල කරනවා දැක්කා. ඒකට හේතුව මොකක්ද කියලා. මහමුගලන් මහරහතන් වහන්සේ සඳහන් කළා, ආයුෂ්මත් ලක්කණය, ඒ ප්‍රශ්නය ලෞතර බුදුරජාණන් වහන්සේ ළඟදී මගෙන් අහනවා නම් මං හුඟක් කැමතියි කියලා. දෙදෙනා වහන්සේම පිණ්ඩපාතේ වැඩලා දානේ වළඳලා
ලෞතර බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච වෙලාවේ ලක්කන ස්තවිරයන් වහන්සේ මහමුගලන් මහරහතන් වහන්සේට මතක් කළා ස්වාමීනි අද උදේ කාලේ ගිජ්ජකූට පර්වතයේ බැහැගෙන පහළට වඩින අතරේ සිනහ පහළ කරනවා දැකලා ඒ කුමක් නිසාද කියලා මම අහපුවාම මට මතක් කළා නේද භාග්‍යතුන් වහන්සේ ළඟදී ඒක අහන්න කියලා. ස්වාමීනි මම නැවතත් ඒ ප්‍රශ්නේම ඔබ වහන්සේගෙන් අහනවා භාග්‍යතුන් වහන්සේ ළඟ. එහෙම සඳහන් කරාම මහමුගලන් මහරහතන් වහන්සේ සඳහන් කළා ගව් 3ක් විතර උස මහ ප්‍රේතෙක් මම මගදී දැක්කා. ඒ ප්‍රේතයාගේ හිස මතට මේ යකඩ ගුලි විශාල ප්‍රමාණයක් එකපාරම කඩා වැටෙනවා. ඒත් එක්කම ඔළුව දෙපළු වෙලා ඔහු මරණයටපත් වෙනවා. ඒ මොහොතක් යනකොට නැවත ඔහු එතනම ඒ විදිහටම උපදිනවා. ආයෙත් අර යකඩ ගුලි හිස මතට කඩා වැටෙනවා. නැවත මැරෙනවා, නැවත උපදිනවා, නැවත මැරෙනවා, නැවත උපදිනවා. මේ ප්‍රේතයාගේ ස්වභාවය. මේ කාරණාව සිහිපත් කරාම අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඔව් මොග්ගල්ලාන ඔය ප්‍රේතයා මමත් දැකලා තියෙනවා කියලා. අද නෙමෙයි මම මේ ප්‍රේතයා දැක්කේ ලෞතර බුද්ධ රාජ්‍ය ලබාගත් දවසේමයි. බොමැඩ වැඩ ඉන්න වෙලාවෙම තමයි මං ওই ප්‍රේතයා දැක්කේ. නමුත් අද වෙනකන් මම ඔය ප්‍රේතයා ගැන කාටවත් දේශනා කරලා නැහැ. හේතුව තමයි මෙහෙම ප්‍රේතෙක් ඉන්නවා කියලා කියහම කෙනෙකුට ඒක පිළිගන්න බැරි වෙන්න පුළුවන්. යම් කෙනෙක් මාගේ වචනය සැක කළොත් ඒක ඔහුට මහත් අනර්ථයක් බවට පත් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා මම එදා ඔහු ගැන සඳහන් නොකලත් අද මම ඒ ප්‍රේතයා පිළිබඳව සඳහන් කරනවා. හේතුව තමයි මම විතරක් නෙමෙයි මේ ප්‍රේතයා දැකලා තියෙන්නේ. මට දැන් සාක්ෂියක් තියෙනවා. ඒ සාක්ෂිය තමයි මගේ ශාසනයේ දෙවනි මහා ශ්‍රාවකයන් වහන්සේ වෙච්ච මේ මහ මොග්ගල්ලාණෙනුත් ඒ ප්‍රේතයා දැකලා තියෙනවා. ඒ නිසා මම අද සිහිපත් කරනවා එහෙම ප්‍රේතෙක් ඉන්නවා කියලා. මමත් දැක්කා කියලා. එහෙම කරුණ දක්වහම භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රේතයා මේ විදිහට දුක් විඳින්නේ පෙර සංසාරේ මොන වාගේ අකුසල කර්මයන් සිද්ධ කරන්න ඇද්ද කියලා. ආන් එහෙම අහපු වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ අතීත කතාව ගෙනහැර දැක්වුවා. මහණෙනි පෙර බරණැස් නුවර අතකුරු ගැසීමෙහි ඊටාම සමර්ථ වෙච්ච ඒ වුණාට කකුල් දෙකම නැති කොර පුද්ගලයෙක් හිටියා. පාද දෙකම නැහැ. නමුත් අතකුරු ගසන්න හරීම දක්ෂයි. අතකුරු ගසනවා කියලා කියන්නේ මේ ගල් කැට පොඩි ගල් කැට අතට අරගෙන තමන්ගේ ඇඟිල්ල උපයෝගී කරගෙන ඈතට විදිනවා. හරි ඉලක්කයට විදින්න ඔහුට තිබුණේ පුදුම දක්ෂතාවයක්. ගම් දොරකඩ නගර දොරකඩ තිබිච්ච විශාල නුග ගහක් යට තමයි ඔහු ජීවත් වෙන්නේ. ඔහුගේ මේ අතින් ගල් විදින්න තියෙන හැකියාව පිළිබඳව දැනගත්ත ගමේ දරුවෝ ළමා වයසේ අය තරුණ වයසේ අය විනෝදයට මොහු ගාවට ඇවිල්ලා මොහුට කියනවා අපිට ගල් විදලා පෙන්වන්න කියලා. ඒ ගල් විදිනකොට මොහුට මොනතරම් ඉලක්කයට විදින්න පුළුවන්ද? නුග ගහක් යටනේ ඉන්නේ.
අර නුග ගහේ කොළවලට ගල් වලින් විදිනවා. ඒ විදලා නුග කොළ සිදුරු වෙනවා. එතකොට සිදුරු අර නුග කොළ වලින් ඇත් රූප හැදෙන විදිහට විදිනවා. නිකන් අර අපි තිත් ඇඳා වගේ ඇත් රූප හැදෙන විදිහට විදිනවා. ඒ තරම් මනාව හැඩේට ඉලක්කයට විදින්න පුළුවන්. අශ්ව රූප හැදෙන හැටියට විදිනවා. ඉතින් ඒකෙන් සතුටු වෙච්ච අර දරුවෝ මෙයාට ආහාර පාන ආදීන් සංග්‍රහ කරනවා. එහෙම තමයි එයා මේ ගහයට ජීවත් වෙන්නේ. එක දවසක් මේ කොර පුද්ගලයා ගාව ගමේ දරුවෝ එකතු වෙලා ඉන්න වෙලාවක රජුරු යනවා මෙතනින්. රජු වෙනවා ඇහිලා ළමයි පැනලා දීවා. ඒ පැනලා දුවනකොට නුග ගහේ කොළ වලින් සම්පූර්ණයෙන්ම අර කොර පුද්ගලයා වැහුවා. වහලා තමයි දීවි. රජුරුවත් මේ ගහ යටටම ඇවිල්ලා ටිකක් විවේක ගන්න ගහ යට නතර වුණා. නතර වෙලා ටිකක් විවේකීව ඉන්නකොට රජුරුවන්ට දැනෙනවා නිකන් නුග ගහේ කොළ අතරින් වැටිලා තියෙන හේව නැලි. රජුරුවන්ගේ ඇඟේ ඒ වගේම පොළවේ මේ සත්තුන්ගේ රූප වගේ පිහිටලා තියෙනවා. ඊට පස්සේ රජුරුව උඩ බැලුවා. උඩ බලහම නුග කොළ හරියට සත්ව රූප වගේ සිදුරු කරලා. රජුරුව ඇහුවා මේ වැඩේ කළේ කවුද? ඒ වෙලාවේ පිරිස සඳහන් කළා ස්වාමීනි මේ ඉන්නවා කකුල් දෙකම නැති පුද්ගලෙක්. එයා හරි දක්ෂයි ඔය වැඩේට. එයා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. රජුරුව සඳහන් කළා ඔහු කොහෙන් හරි හොයාගෙන එන්න. මටත් ඔහුගෙන් ගන්න ලොකු වැඩක් තියෙනවා. රාජපුරුෂයෝ කොහොම හරි මේ පුද්ගලයා හොයාගත්තා. හොයාගෙන රජුරුවන්ට ඉදිරිපත් කළා. රජුරුව ඒලයි සඳහන් කළා මම ඔබට බොහෝම තෑගි භෝග දෙනවා. මටත් කරගන්න වැඩක් තියෙනවා ඔබේ මේ හැකියාවෙන්. මගේ ඉන්නව පුරෝහිත බ්‍රාහ්මණෙක් මම වචන දෙක තුනක් කතා කරනකොට ඔහු වචන බොහෝ ගාණක් කතා කරනවා. හැම වෙලාවෙම මම ටිකක් කතා කරනවා ඔහු හුඟක් කතා කරනවා. ඔහුගේ මේ කියවිල්ල මට පුදුම කරදරයක් වෙලා තියෙන්නේ. මට මේක නවත්ත ගන්න ඕනේ. ඔබට බැරිද මට මේක නවත්තලා දෙන්න? මහරජතුමනි මං ඒක කෙසේ කළ යුතුද ඔබ වහන්සේ සඳහන් කරනවා නම් මං ඒක කරන්න. ඒ වෙලාවේ රජුරු සඳහන් කළා අපි මෙයාට හොඳ පාඩමක් උගන්වමු. එළුව පහරපු තැන් වලින් එළුබෙටි නැලියක් විතර එකතු කරගෙන ඇවිල්ලා මම දෙන්නම්. මමත් සමග පුරෝහිත බ්‍රාහ්මණයා කතා කරන වෙලාවට ඔබ අර එළුව පහරපු එළුබෙටි අර පුජ්‍යලයේ කටට විදින්න ඕනේ හරියටම. රජුරු එහෙම සඳහන් කළා. මහරජු ඌක සුළු වැඩ. ඔබ වහන්සේ යම් තිරයක් ඇදලා ඒ තිරෙන් එහා පැත්තේ ඔහුත් එක්ක කතා කරමින් ඉන්න මම ඒ කාර්ය අපූර්වට කරන්නම් කියලා. දැන් එළුබෙටි නැලියකුත් ගෙනල්ලා දුන්නා. කඩතුරාවකුත් දාලා තියෙනවා තිරයක්. කතුරෙන් කපාපු පුංචි සිදුරක් තියෙනවා ඒ තිරේ. දැන් පුරෝහිත බ්‍රාහ්මණයා වෙනදා වගේම ඉවරයක් නැතුව කතාව පටන් ගත්තා. අර පුද්ගලයා ඔහු කට අරින වරින් වර අර එළුබෙටි වලින් ඔහුගේ කටට විද්දා. කටට මේවා වැටෙනවා. කතාවට දක්ෂ නිසා, කතාව අවශ්‍ය නිසා, කතාවට කැමැත්ත නිසා කටට වැටෙන දේ මොකක්ද කියලා හිතුවේ නෑ කියලා දැම්මා. දැන් අර නැලියම ඉවරයි. ඊට පස්සේ අර කොර වෙච්ච පුද්ගලයා අර තිරේ සෙලෙව්වා. එතකොට රජුරෝ දැනගත්ත දැන් නැලියම ඉවර කරලායි තියෙන්නේ. ආන් ඒ වෙලාවේ රජුරු පුරෝහිත බ්‍රාහ්මණයට සඳහන් කළ ආචාර්යතුමනි ඔබේ කතාව මට බොහෝම කරදරයක් වෙලා තියෙන්නේ. දැන් ඔබත් අදත් සෑහෙන වෙලාවක් කතා කළා. හැබැයි ඔබ දන්නවද අද කතා කරන ගමන් එළුබෙටි නැලියක් විතර ගිල දැම්මා කියලා. මෙන් මෙහෙම කාරණාව සඳහන් කරලා එදාගෙන් පස්සේ මොහුගේ දිගින් දිගට කියවන එක නතර කළා.
නමුත් පින්නතුනි මේ ගල් විදින්න දක්ෂ පුද්ගලයා ගැන දැනගත්ත තවත් එක පුද්ගලයෙක් ඇවිල්ලා මොහුට බොහොම බල කළා මටත් ওই ශිල්පය උගන්වන්න කියලා. මොහු නමුත් උගන්වන්නේ නැහැ. උගන්වන්න කැමැත්තක් දැක්ුවෙත් නැහැ. නමුත් අර පුද්ගලයා දාලා යන්නෙත් නැහැ. රජුරුවන්ගෙන් මොහුට ගොඩාක් තෑගි වෝග හම්බුණා. ගෙවල් දොරවල් හම්බුණා. යාන වාහන හම්බුණා. දැසි දස්සු හම්බුණා. ඔහු ලොකු ධනපතියෙක් බවට පත් කළා රජුරුව කරපු උදව්වට. අර පුද්ගලයාත් නිතර ඇවිල්ලා ඔහුගේ අත්පා මෙහෙවර කරනවා. කාලයක් උපස්ථාන කරලා නැවත ඉල්ලීමක් කළා. අනේ මටත් ওই ශාස්ත්‍රය උගන්වන්න කියලා. ඉතින් එහෙම දිගින් දිගට ඉල්ලීම් කරන නිසා ඔහුට මේ ශාස්ත්‍රය ඉගෙනුවා. ඔහු හොඳටම මේක ඉගෙන ගත්තා. ඉගෙනගෙන දැන් ශිල්ප අත්හදා බලන්නයි සූදානම. ගුරුවරයා ඇහුවා ඔබ දැන් කොහොමද ශිල්ප අත්හදා බලන්නේ? ඊට පස්සේ සඳහන් කළා මම මගදී හම්බ වෙන ගවයෙක් හෝ මිනිහෙක් යොදාගෙන මගේ ශිල්ප අත්හදා බලනවා. ඒ වෙලාවේ ගුරුවරයා අර කකුල් දෙකම නැති පුද්ගලයා සඳහන් කළා එහෙමනම් කරන්න එපා. කවදාවත් කරන්න එපා. මොකද හරකෙකුට විද්දොත් හරකා මැරෙනවා. මෙයා ඇඟිල්ලෙන් කරන මේ විදමන ඒ තරම්ම හරියට නිකන් වෙඩිල්ලක් වගේ. නැත්තම් ගල් කැටයකින් හරකෙක් මරන්නේ ඇඟිල්ලෙන් විදලා. ඒ තරම්ම දක්ෂයි. ඉතින් සඳහන් කළා එපා මේ වැඩේ කරන්න. මොකද හරකෙක් මැරුවොත් කහවණු 100ක් දඩ ගන්නවා. ඉතින් ඔබට කහවණු 100ක් ණය ගෙවන්න බෑ. දඩයක් ගෙවන්න බෑ. ඔබ මිනිහෙක් මැරුවොත් කහවණු 1000ක් දඩ ගන්නවා. එතකොට ඔබ කොහොමද ජීවත් වෙන්නේ? කොහොමද මේ ණය ගෙවන්නේ? ණය ගෙව්වේ නැත්තම් දඩ ගෙව්වේ නැත්තම් ඔබට හිරේ විලංගුවේ වැටෙන්න වෙනවා. ඒ වැඩේ කරන්න එපා කිව්වා. ආන් එහෙම සඳහන් කරාම මොහු කල්පනා කළා කාත් කවුරුවත් නැති කෙනෙක් ඉලක්ක කරලා මේ වැඩේ කළොත් එතකොට මට දඩ පනවන්න මට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න කෙනෙක් නැහැ. එහෙම හිතා යනකොට එක දවසක් පසේ බුදුරජාණන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා. මේ පුද්ගලයා කල්පනා කළා මේ ශ්‍රමණයාට නම් කාත් කවුරුවත් නැහැ. බිරිඳකුත් නැහැ, දරුවොත් නැහැ, නෑදෑයොත් නැතුව ඇති. මොහු තනියම ජීවත් වෙන කෙනෙක්. මගේ ශිල්පය අත්හදා බලන්න මේක තමයි හොඳම අවස්ථාව. ඔහු ළඟ ගල් කැට තිබුණා. පසේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. පසේ බුදුරජාණන් වහන්සේගේ දකුණු කන ඉලක්ක කරලා ගලක් විද්දා. සංසාරේ මොනතරම් අවාසනාවන්තද මොහු ඒ ගල පසේ භාග්‍යතුන් වහන්සේගේ දකුණු කන් සිදුරින් ඇතුල් වෙලා වම් කන් සිදුරින් පිට වෙලා ගියා. විශාල වේදනාවක් දැනෙන්න පටන් ගත්තා. තවත් ඉදිරියට පිණ්ඩපාතේ වඩින්න නම් අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ තරම්ම වේදනාව ප්‍රබලයි. පසේ බුදුරජාණන් වහන්සේ අහසින්ම වැඩ ඉන්න තැනට. පසේ බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය නිසාම පිරිනිවන් පෑවා. උන්වහන්සේ අද පිණ්ඩපාතේ වැඩි නෑ. ගමේ මිනිස්සු කල්පනා කළා බුදුරජාණන් වහන්සේ අද වැඩි නැත්තේ මොකක් හරි අසනීප තත්ත්වයක් වෙන්න ඇති. අපි හවස් වෙලා යන් බලන්න. සියලු දෙනාම පන්සලට ගියා. යනකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා. මොන හේතුවක් නිසා හදිසියෙම පිරිනිවන් පෑවද? පින්නතුනි මේ යන පිරිසත් එක්ක අර පුද්ගලයාත් ගියා. ඔහුත් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දිහා බලලා කියනවා මේ අර ශ්‍රමණයානි. දවල් මොහු ගමේදී මට මුණ ගැහුණා. මොහු ඉලක්ක කරලා මංගල් කැටයක් විද්දා. මේ ඒ ශ්‍රමණයා කියලා සඳහන් කරාම මිනිස්සු දැනගත්තා මොහු විසින් තමයි භාග්‍යතුන් වහන්සේට පිරිනිවන් පාන්න හේතුව සකස් කළේ. ඒ හින්දා ඇදලා අරගෙන ගල් වලින් පොළු වලින් පහර දීලා ඔහුත් මරණයට පත් කළා.
මරණයත් එක්කම ගිහිල්ලා අවීචියේ උප්පත්තිය ලැබුවා. අති දීර්ඝ කාලයක් අවීචියේ දුක් විඳා. අන්තර් කල්පයක් අවීචියේ ආයුෂ නිමා කරලා ඔහු ඇද වැටුනේ പ്രേත ලෝකයට. പ്രേත ලෝකයේ ඉපදිලා ගිජ්ජකූට පර්වතයේ ආසන්න ප්‍රදේශයේ පර්වතයේ මැද හරිය තමයි මේ പ്രേතාත්මේ ජීවත් වෙන්නේ. ඊටාම උසයි ශරීරය. එතකොට මොහුගේ ඔළුවට කඩා වැටෙන්නේ ගිනි ගත්ත යකඩ ගුලි. මොහු ගල් වලින් තමයි මේ කර්මය රැස් කළේ. ඒ වගේ ගිනි ගත්ත යකඩ ගුලි කඩා වැටිලා පිච්චෙමින් ඔළුව දෙපළු වෙලා මැරිලා යනවා. නැවත ආපහු උපදිනවා. ආයෙ ගල් වැටෙනවා. අති දීර්ඝ කාලයක් මේ දුක මොහුට විඳින්න වෙනවා. ඒ නිරා දුකෙන් පස්සේ මහමුගලන් මහරහතන් වහන්සේ සඳහන් කළා මේ සත්වයා සංසාරේ කරගෙන තියෙන කර්මයක හැටි. මේ තරම් කර්ම රැස් කරගෙන කොයි තරම් අකුසල් විපාක විඳලා අද මෙහෙම විඳවනව ඇද්ද? සසරක හැටි, සසරේ තියෙන භයානකත්වය මේ සසරින් වහ මිදෙන්නමයි තියෙන්නේ. නමුත් එය අරමුණු කර නොගත් මෙහෙම අඥාණයෙන් දැකලයි මට සිනහ පහළුනේ කියලා සඳහන් කළා. ආන්ගේ කාරණාව මහමුගලන් මහරහතන් වහන්සේ සඳහන් කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ പ്രേතයා පිළිබඳව අතීත කතාව භික්ෂූන් වහන්සේලාට දේශනා කළා. එහෙම දේශනා කරලා තමයි අපි අර මුලින් සඳහන් කරන්ට යෙදුන ගාථා රත්නයේ බුදුරජාණන් වහන්සේ මේ කාරණාවට සමගාමීව දේශනා කොට වදාළා. යාව දේව අනත්තාය ඤත්තං බාලස්ස ජායති හන්ති බාලස්ස සුක්ඛංසං මුද්ද මස්ස විපාතයන්. බාලයා උගත් ශිල්පය බාලයා බොහෝ දෙනා අතර ප්‍රසිද්ධ වීමට ඒ ශිල්ප හේතු වෙනවා. පින්නතුනි, ශිල්පය නිසා ප්‍රසිද්ධ වෙනවා වගේම ශිල්පය නිසාම ඔහුට විනාශයත් ළඟා වෙනවා. බාලයාගේ ප්‍රඥාව නැමැති හිස පළමින් කුසල් කොටස නසන්නේය කියලා මේ ගාථා රත්නේ දේශනා කොට වදාලා සරල තේරුමයි අපි මේ සිහිපත් කළේ. එනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ගාථා රත්නේ මේ කෙටියෙන් සිහිපත් කරපු අර්ථයත් අපි ටිකක් සාකච්ඡා කළොත් යාව දේව අනත්තාය අවැඩ පිනිස පමණක් අඥානය ලබාගත් ශිල්පය ඔහු ප්‍රයෝජනයට ගන්නවා. ඔහු ඉගෙනගෙන තියෙන කෙනෙක්. එතකොට ඉගෙනගත්ත කෙනෙකුට අපි අඥානයෙක් කියලා කියනවාද? මෙතන සඳහන් කරන්නේ බාලයා උගත් ශිල්පය කියලා. ඒක කාටද මේ බාලයා කියලා කියන්නේ? අපේ බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ එක සූත්‍රයක් දේශනා කොට වදාලා බාල පණ්ඩිත සූත්‍රය කියලා. ඒ සූත්‍ර දේශනාවේ තියෙනවා බාලයා කවුද, පණ්ඩිතයා කවුද කියලා. එතන බාලයා කියලා හඳුන්වලා තියෙන්නේ තිසරණ නැති, පන්සිලුත් නැති පුද්ගලයෙක් පිළිබඳව. යම් කෙනෙක් ප්‍රාණඝාතයෙන් යුක්තද, යම් කෙනෙක් හොරකමෙන් යුක්තද, යමෙක් වැරදි කාම සේවනයෙන් යුක්තද, මුසාවාදයෙන් සුරාපානයෙන් යුක්තද, ඔහු බාලයෙක් කියලායි දේශනා කරලා තියෙන්නේ. මේ බාලයා හඳුනා ගන්න ලක්ෂණ හරි පහසුයි බාලයා හඳුනා ගන්න. එහෙමත් නැත්නම් තව විදිහකට සඳහන් කළොත් කයෙන් කරන වැරදි කරනවද, වචනයෙන් කරන වැරදි කරනවද, හිතින් කරන වැරදි කරනවද, මේ දසකුසලයෙන් යමෙක් යුක්ත නම් ඔහු හඳුන්වලා තියෙන්නේ බාලයෙක් කියලා. ඒතකොට භාග්‍යතුන් වහන්සේ තව බොහෝ කරුණු දැක්වුවා. මේ බාලයාගේ ආශ්‍රය ඊටාම භයානකයි කියලා දේශනා කරලා තියෙන්නේ. භයානකයි කියලා දේශනා කළා විතරක් නෙමෙයි පින්නතුනි, බාලයාගෙන්
වැළකෙන්නමයි දේශනා කොට වදාළේ. ඒ නිසා දේශනා කළා Tamanට ඇසුරු කරන්න කෙනෙක් නැත්තම් තනියම ජීවත් වෙන්න කිව්වා. බාලයෙක් නම් ඇසුරට ගන්න එපා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඇසුරට කෙනෙක් උවමනාම නම් Tamanට වඩා උසස් කෙනෙක් ඇසුරු කරන්න. ඒක තමයි ඊටාම වටිනාම දේ. Tamanට වඩා උසස් කෙනෙක් ඇසුරු කරන එක. එහෙම අය හම්බ වෙන්නේ නැත්තම් සමාන කෙනෙක් ඇසුරු කරන්න. Taman යම්සේ ගුණවත්ද ඊට සමාන කෙනෙක් ඇසුරු කරන්න. හැබැයි මොන කාරණාවේදී මොන අපහසුතාවයකටපත් උනත් Tamanට වඩා පහත් කෙනෙක් නම් ඇසුරු කරන්න එපා කියලා දේශනා කළේ. අපි නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේ වන්දනා කරලත් ওই ප්‍රාර්ථනාව කරනවා. වන්දනාව ඉවර වෙලා අපි හැමෝම ප්‍රාර්ථනාවක් කරනවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ මේ පුණ්‍ය කර්මයේ ආනුභවයෙන් මට බාලයන් සමග ඇසුරක් නම් නොවේවා. සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය. යාව ජීවවම නිරන්තරයෙන්ම මට සත්පුරුෂයෝ ඇසුරු කරන්න ලැබේවා. අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ප්‍රාර්ථනා කළාට විතරක්ම මදි බාලයන්ගෙන් ඈත් වෙලා ඉන්න අපිත් උත්සාහයක් දරන්න ඕනේ. ඒකයි ඇසුරට තෝරගන්න කිව්වේ හුඟක් උසස් කෙනෙක්. නැත්තම් සමාන කෙනෙක් Tamanට වඩා පහත් කෙනෙක් නම් මොනම හේතුවකටවත් ඇසුරු කරන්න එපා කියලා දේශනා කළේ. ඔහුගේ ඇසුර යම් දවසක අපිට නිරයට මඟ හදන නිසා. ඒක අපි හිතන්නේ නැති තැනකින් තමයි වෙන්නේ. ඒ බාලයෙක් ඇසුරු කරපු නිසාමයි. කරුණු කාරණා උදාහරණ හැටියට ඕන තරම් ත්‍රිපිටකයෙන් මේ සඳහා පැහැදිලි කරන්න පුළුවන්. පින්තුනි අපේ අජාසත් රජුරු පසේ බුදු කෙනෙක් බවට පත් වෙන්න සංසාරේ පාරමිතා පුරපු කෙනෙක්. නමුත් බාල ආශ්‍රය නිසා පීතෘ ඝාතක කර්මයේ පවා සිද්ධ කරගත්තා. අඟුලිමාලයන් වහන්සේ පිළිබඳව සඳහන් කරනකොටත් තමන්ගේ බාල මිත්‍ර පිරිසක් නිසා බොරු චෝදනාවකට ලක් වෙලා මිනිස්සු දහස් ගණන් මරන්න යෙදුණා. නමුත් සසර හුඟක් පිං තිබුණ නිසා මේ ජීවිතෙන්ම සසරින් එතර වෙන්න අවස්ථාව උදා කරගෙන තිබුණා. පිණ්ඩපාතේ වැඩම කරපු තිස්ස කියන මහරහතන් වහන්සේ බාලයන් ඇසුරු කළාම නෙමෙයි. නමුත් එක දිගටම මණික් කරුවෙක්ගේ ගෙදරට පිණ්ඩපාතේ වැඩියා. ඒ නිසා උන්වහන්සේ බොහොම අවාසනාවන්ත ඉරණමකට මුහුණ පෑවා. මණිකාර කුළුපගතිස්ස මහරහතන් වහන්සේ. මණික්කාරයෙක් සමග ලෙන්ගත් වුණ නිසා නිතර නිතර මණික් කරුව ඇසුරු කරපු නිසා මණිකාර කුළුපග කියන නමේ කොටස එකතු වුණා. උන්වහන්සේගේ නම තිස්ස. ඉතින් මහරහතන් වහන්සේලා බාලයෝ ඇසුරු කරනවද කියලා එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් පින්නතුනි මෙතන සඳහන් කළේ කර්මයයි කර්මඵලයයි මනාව සිහි නොකලත් තමන්ට තියෙන මරණ බය නිසාත් රහතන් වහන්සේට ඒ හානිය ඔහු කළා. රජුරුවන්ගේ මණික නැති වෙච්ච නිසායි එහෙම කළේ. බණ අහන අය මේ කාරණාව දන්නවා. එතකොට මහරහතන් වහන්සේගෙන් නැවත සමාව ඉල්ලුවා ඔහු. මණික හම්බුණාට පස්සේ සමාව ඉල්ලලා සමාව දුන්නාම ඉල්ලීමක් කළා ස්වාමීනි මට සමාව දෙනවනම් අදින් පස්සේ ආයිත් හැමදාම මගේ ගෙදර පිණ්ඩපාතේ වඩින්න ඕනේ කියලා. නමුත් මහරහතන් වහන්සේ සඳහන් කළා මෙන්න මේ විදිහට. උපාසකය මේක ඔබේ දෝෂයක් නෙමෙයි. මේක මගේ දෝෂයක් නෙමෙයි. එහෙනම් මේ දෝෂේ තියෙන්නේ කොහෙද? මේක තමයි සංසාර දෝෂය කියලා කියන්නේ. සසර මේ විදිහට වේදනාවටපත් වෙන්න මම විසින් කරපු කර්මයක් තියෙන්න ඕනේ.
මම ඒ කර්මය කරගන්න ඇත්තේ සමහරලාට මොහු නිසාමයි. ඒ නිසා අද ඒකේ විපාකේ ලැබුණා. නමුත් දේශනා කළ උපාසකයේ ඒ නිසා මගේ අසමාවක් නැහැ මේක සසර වැරද්ද. නමුත් මම නොයා යුතු තැනකට ගියපු නිසා මට මේ කර්මයට මුණ පාන්නත් සිද්ධ වුණා. හැමදාම මම මේ එක තැනකින් පිණ්ඩපාතේ වළඳන්නේ නැතුව වෙනද වගේ ගියක් ගානේ පිණ්ඩපාතේ වැඩිය නම් මේ වාගේ අභූත චෝදනාවකට මම ලක් වෙන්නේ නැහැ. එහෙනම් නොයා යුතු තැනකට ගියපු නිසා ඒකේ විපාක විඳින්න සිද්ධ වුණා කියලා සඳහන් කළා. ඉතින් මේ වාගේ කරුණු පින්නතිනේ ඕන තරම් මේ කාරණාවට ගලපලා දේශනා කරන්න පුළුවන්. ඒකයි භාග්‍යතුන් වහන්සේ බාලයන්ගේ ඇසුරට යන්න එපා කියලා දේශනා කොට වදාළේ. අපේ භාග්‍යතුන් වහන්සේ ඊළඟට මේ කාරණාවේදී පැහැදිලි කරනවා මේ බාලයා කොයිතරම් භයානකද? ඕ කොයිතරම් ඉගෙනගෙන තිබුණත් මොනවා සම්පූර්ණ කරලා නැති නිසාද ඔහුට බාලයා කියලා කියන්නේ. අඥානය කියලා කියන්නේ. මෙන්න මේ කර්මයයි කර්මඵලයයි හොඳට දැනගෙන නැහැ. අපි පින්නතුනි වර්තමානයේ ගැන කල්පනා කරාම දැන උගත් අය කොච්චර ඉන්නවද? තාම උසස් අධ්‍යාපනයෙන් හදාරපු අය. නමුත් සමහර අය හුඟක් සමාජයේ කැපී පෙනෙන්න වෙච්චාම බුදුරජාණන් වහන්සේව විවේචනය කරනවා. එයා බොහොම ඉක්මනට ප්‍රසිද්ධයි. අපේ රටෙත් පහුගිය කාලේ බුදුරජාණන් වහන්සේට චෝදනා කරලා එක පුද්ගලයෙක් පොතක් ලියලා තිබුණා. ඉතින් ඔහු බොහොම විද්‍යුත් මාධ්‍ය තුල පවා මුද්‍රිත මාධ්‍ය තුල පවා ලොකු ප්‍රසිද්ධියක් ලැබුවා. ඔහු හොඳට ලියන්න කියන්න ඉගෙන කියාගත්ත කෙනෙක්. නමුත් ඔහු ප්‍රසිද්ධ වෙන්න තීරණය කළේ හරියට නිකන් ගින්දරට පැනලා වගේ. ඔහු විවේචනය කළේ ලෞතර බුදුරජාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ විවේචනය කළ ඒ අඥාන පුද්ගලයා වෙනුවෙන්ම මේ සංසාරේ මොන තරම්නම් කැපකිරීම කරලා තියෙන්නේ නැද්ද පෞද්ගලිකව ඔහු සසරින් එතර කරන්න. නමුත් ඔහු කළ ඒ චෝදනාව ඔහුට සංසාරේ කී කාලයක් අහිත පිනිස පවතීද? ඉගෙනගෙන තියෙනවා. නමුත් කර්මයේ කර්මඵලයේ පිළිබඳව දන්නේ නැහැ. අන්න උගත් බාලයෙක්. එතකොට තව සමහර අය ඕන තරම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය විවේචනය කරනවා. ඒ අය මොන තරම් අකුසල් රැස් කරගන්නවද? ප්‍රසිද්ධියටපත් වෙන්න ත්‍රිපිටකයේ ධර්ම කාරණා වෙනස් කරලා උගන්වනවා. අපේ රටේ තියෙන උසස් අධ්‍යාපන ආයතන වලට ගිහිල්ලා බලහම ධර්මයේ සම්බන්ධ කරුණු උගන්වන අය මොන තරම් ධර්ම රත්නයට පරිභව කරනවද? නින්දා කරනවද? විවේචනය කරනවද? ඔවුන් රැස් කරගන්න අකුසල් වල සීමාවක් නැහැ. අපි දන්න සමහර අය ඒ අධ්‍යාපන කටයුතු කරන එක අත්හැරලා දාලා තියෙනවා. ස්වාමින් වහන්සේ මේ අය පරම මිත්‍යා දෘෂ්ටියක් උගන්වන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ දේ උගන්වන්නේ. භාග්‍යතුන් වහන්සේ විවේචනය කරමින් උගන්වන්නේ. එහෙම දේවල් ඉගෙන ගන්න අවශ්‍ය නැහැ කියලා අයින් වෙච්ච අයත් ඉන්නවා. නමුත් තමන්ගේ අධ්‍යාපනය යොදාගෙන තියෙන්නේ සසර සුගතිය හොයාගන්න නෙමෙයි සසර දුගතිය හොයාගන්න. උගත් බාල පුද්ගලයෝ. තව සමහර අය හොඳට ඉගෙනගෙන තියෙනවා. නමුත් කර්මයේ කර්මඵලයේ දන්නේ. මහජනයාට වංචා කරන එක, මහජන දේපොළ විනාශ කරන එක, පොදු දේවල් විනාශ කරන එක ඊට බරපතල අකුසලයක් හැටියට ධර්මයේ දක්වලා තියෙන්නේ. නමුත් ඉගෙන කියාගෙන
මේ රටේ වැසියන්ගේ ධනයෙන් උසස් අධ්‍යාපනය ආදිය හදාරලා රැකී රක්ෂා ලබාගත්ත සමහර අය ඒ රැකියාව පාවිච්චි කරනවා තමන්ගේ පෞද්ගලික දියුණුවට අයථාක්‍රමය යොදා ගන්නට. ආන් ඒ නිසා මහජන සුභසිද්ධිය සඳහා වෙන් කළ මුදල් ඕන තරම් අයථා විදිහට පරිහරණය කරනවා. මහජන දේපල ඕන තරම් අයථා විදිහට පරිහරණය කරනවා. රටක සංවර්ධනය සඳහා යොදපු දේවල් යොදපු මිල මුදල් අයථා විදිහට පරිහරණය කරනවා. නමුත් ඒ එකක්වත් Tamanට අයිති දෙයක් අයිති දේවල් නෙමෙයි. ආන් එහෙම මහා ලොකු දියුණුවක් ලබලා ඊටාම උසස් තැනක වුන් වැජබෙනවා. නමුත් පින්නතුනි විපාක දෙන්න පටන් ගත්තාම සසර කොයිතරම් දීර්ඝ කාලයක් දුකේම ඇලිලා ගැලිලා ජීවත් වෙන්න සිද්ධ වෙයිද? නැවත මනුස්ස ලෝකවල උප්පත්තිය ලැබුවත් තමන් සන්තක ධන සම්පත් අනුන් නිසා කොයිතරම් වෙනසිලා යයිද? තවත් සමහර උපදින ආත්මවල ඊටාම දුගී දිලිඳු පුජ්‍යලයන් බවට පත් කරන්න මේ කර්මය හේතු වෙනවා. එදා වේල කෑම ටිකක් නැතුව, බොණ්ඩ වතුර ටිකක් නැතුව, හිසට වහලයක් නැතුව, ගතට ඇඳුමක් නැතුව, අගු පිල්වල ලගින යාචකයන් බවට පත් කරවන්න මේ කර්ම වලට හැකියාව තියෙනවා. නමුත් අද හරි සතුටින් වැජබෙන්න උත්සාහ කරනවා වංචාවත් එක්ක. ඉගෙනගෙන තියෙනවා. ඔවුන්ගේ එක පැත්තක් අඩුයි. ඔවුන් ඥානය ලබලා තියෙනවා, ශිල්ප ඉගෙනගෙන තියෙනවා, ධර්මය ඉගෙනගෙන නැහැ. ධර්මයෙන් පෝෂණය වෙලා නැහැ. කර්මය කර්මඵලය දන්නේ නැහැ. තුනුරුවන් ගැන දන්නේ නැති නිසා කර්මය කර්මඵලය ගැන විශ්වාසත් නැහැ. ඔවුන් සියල්ල දන්නවා වගේ හිතාගෙන ඉන්නවා. අන්න එහෙම කාරණාවක් මේ සඳහන් කරන්නේ මෙතන. මොහොත් ඉගෙනගෙන තියෙනවා මොනවද? අතකුරු ගැසීම හොඳට ඉගෙනගෙන තියෙනවා. ඊටාම දක්ෂයි ඒ සඳහා. බුදුරජාණන් වහන්සේගේ දකුණු කන් සිදුරෙන් ගල් පහර එල්ල කළාම වම් කන් සිදුරෙන් පිට වෙලා යනවා. හරියටම ඉලක්කය කන් සිදුරම ඉලක්ක කරන්න තරම් දක්ෂයි. නමුත් දක්ෂතාවය යොදාගත්තේ තමන්ගේ සැනසීමට නෙමෙයි, තමන්ගේ වෙනසීම සඳහා. ඒකයි මම සඳහන් කළේ ධර්මය නොදැන ලෞකික ශාස්ත්‍රයේ විතරක් ප්‍රගුණ කරගත්තාම ඒ ශාස්ත්‍රයම අපේ විනාශයට හේතු වෙනවා. මෙතන සඳහන් කළා මුද්ද මස්ස විපාතයන්. බාලයාගේ ප්‍රඥාව නැමැති හිස පළමින් සිඳලමින් උකුණු ලේන්ඩි ආදී වූමෙන් සතුටු වන්නෝයි මුද්ද කියනු ලැබේ කියලා සඳහන් කරනවා. පින්නතුනි, මිනිසාගේ නුවණ මිනිසාට හිස වැනි පුද්ගලයා ලබාගත් නුවණ දැනුම ඒ පුද්ගලයාගේ හිස හා සමානයි. ඒ නිසා මුද්ද ශබ්දයෙන් ප්‍රඥාව අරමුණු කරනවා, ප්‍රඥාව සිහිපත් කරනවා කියලා සඳහන් කරනවා. එහෙනම් මුද්ද කියලා කියවේ ප්‍රඥාවට තවත් නමක්. නුවණ නැති මිනිසා මල එකෙකු වැනියයි සඳහන් කළේ නිසයි. නුවණ ප්‍රඥාව නැත්තම් ඔහු මැරිච්ච කෙනෙක් වගේ. නුවණ නැත්තේ හිස තිබුණේද මල මිනිසෙකුට වඩා වෙනස් නොවේ. නුවණ නැහැ. නමුත් හිස තියෙනවා. ඔහු මල මිනිසාගේ ඔහුගේ කිසි වෙනසක් නැහැ කියලා සඳහන් කරනවා. විශේෂයෙන් සඳහන් කරනවා මෙතන අස්ස කියන වචනය බාලයා සඳහාම යොදාගත්ත තවත් වචනයක් හැටියට. විපාත යන්නෙන් සඳහන් කරනවා අතිශයින්
ආභාව, භාෂ, ආශ්චර්ය, අතික්‍රමණ විරහිත, කලහ ආදී කාරණා පිළිබඳව විශේෂයෙන් අට කතාවේ බොහෝ කරුණු මේ වචනයක් වෙනුවෙන් සිහිපත් කරලා තියෙනවා. එහෙනම් අවසාන වශයෙන් සඳහන් කළා බාලයාගේ ශිල්ප ශාස්ත්‍ර ඥානයත් ධන දාන්‍ය ආදී ආශ්චර්යයත් ඔහුටම විපත් පිණිසම හේතු වෙනවා. බාලයා ඉගෙනගත්ත ශාස්ත්‍රයයි බාලයා හරිහම්බ කරගත්ත ධනයයි ඔහුම විනාශයට පත් කරනවා. අඥාන පුජ්‍යලේක් නමුත් මෙතන අඥාන කියලා කියන්නේ ධර්මයේ දන්නේ නැති නිසා. අඥාන පුජ්‍යලේක් නමුත් නොඑක් නොකටයුතු කන් වලින් ධනය හම්බ කරලා තියෙනවා. හැබැයි ඒ අය ඒ ධනය පාවිච්චි කරන්නේ සුරාව සඳහා, සූදුව සඳහා, වෙනත් නොඑක් නොකටයුතුකම් සඳහා ඒ ධනය පාවිච්චි කරනවා. අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ මේකට පැහැදිලි කරන්න තව අපූර්ව උදාහරණයක් තියෙනවා. අපේ පින්නතුන්ට මතක ඇති අපේ ශාසනයේ 4 දෙනෙක් ඉන්නවා එළදෙනක් ඇනලා මැරිච්ච. එක්කෙනෙක් මහරහතන් වහන්සේ නමක්. ඒ දාරුචීරිය මහරහතන් වහන්සේ. තව කෙනෙක් අනාගාමින් වහන්සේ නමක්. ඒ වෙන කවුරුවත් නෙමෙයි පුක්කුසාති මහරජුරු. බුදුරජාණන් වහන්සේ ගැන ඇසූ පමණින් ඇති වුණේ පුදුමාකාර ප්‍රීතියක්. බිම්බිසාර රජුරුවනේ ලිපියක් යවන්නේ බුද්ධෝ ලෝකේ උපජ්ජති. බුදුරජාණන් වහන්සේ ලෝකෙ ඉපදිලා. දැන් ධර්ම රත්නයත් සංඝ රත්නයත් ලෝකෙ ඉපදිලා. මේ කාරණාව දක්වලා රන්පතක ලියලා යවනවා ආනාපාන සති කර්මස්ථානයේ. භාග්‍යතුන් වහන්සේ තුනුරුවන් පහළ වුණා කියන කාරණාවත් රන්පතකම තමයි ලියලා තියෙන්නේ. ආනාපාන සති කර්මස්ථානයත් ලියලා යවනවා. ඒ කර්මස්ථානයට අනුව භාවනා කරලා චතුර්ථ ධානයට ලැබෙනවා. රාජ්‍යත හැරලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අබිනිෂ්ක්‍රමණය කරනවා. තමන්ගේ ඇමතිවරු එන්න හදනව පස්සේ එපා මම හොයාගෙන යන ඒ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේත් ගිහි ගෙදරින් පිටත් වුණේ තනියම. උන්වහන්සේ අබිනිෂ්ක්‍රමණය කළේ තනියම නම් මම අබිනිෂ්ක්‍රමණය කරන්නෙත් තනියම. එන්න එපා කවුරුවත් කියලා පිට වෙලා යන්නේ. බුදුරජාණන් වහන්සේ කුඹල් හලේදී තමයි මුණ ගැහෙන්නේ. නමුත් ඉතින් අඳුරන්නේ. භාග්‍යතුන් වහන්සේ දුටු මතින් පින්නතුනි අඳුර ගන්න බෑ කියන කාරණාවට හොඳ උදාහරණයක් මේ. ඇඳුරුවේ නෑ. ඒ නිසා ධර්ම දේශනා කරනකම් ඇවැත්නි කියලා කතා කළා. දේශනාව අවසානයේ අනාගාමී වෙනවා. ඒ අනාගාමී වීමෙන් තමයි මේ වාගේ දහමක් දේශනා කරන්න පුළුවන් මේ ලෝකේ කාටද කියන කාරණාවත් එක්ක මේ මහා කරුණාව ඒ මහා ප්‍රඥාව අතරින් දැක්කා මේ තමයි මම හොයාගෙන යන්නේ භාග්‍යතුන් වහන්සේ. ඒ බණ කියන්නේ ඉස්සල්ලත් ඇහුවා දැක්කොත් අඳුරනවද කියලා. නෑ කිව්වා. ධර්මයේ තුලින් තමයි අඳුනගත්තේ. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන්නා ධර්මයේ විසින් රකින්න. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා මහණෙනි යමෙක් මම දකින්නේ කොහොමද? යෝ ධම්මං පස්සති. සෝමං පස්සති. යමෙක් ධර්මයේ දකිනවා නම් ඔහු මම දකිනවා. නිකම්ම භාග්‍යතුන් වහන්සේ රූපකයෙන් දැකලා හුඟක් අය භාග්‍යතුන් වහන්සේ අඳුරුවේ නැති කාරණාව පැහැදිලි වෙන එක තැනක් මේ. නමුත් ඉතින් අනාගාමී වුණාට පස්සේ ඉල්ලීමක් කළා මහාන කරන්න කියලා. පාත්‍රාසියුරු හොයාගෙන එන්න කියලා සඳහන් කළා. නමුත් නොයන බව භාග්‍යතුන් වහන්සේ හොඳටම දන්නවා. පුක්කුසාති මහරජුරුව දැන් පුක්කුසාති භික්ෂුව පාත්‍රාසියුරු හොයාගෙන පිටත් වුණා. භාග්‍යතුන් වහන්සේ අහසට පැන නැගලා එහෙම්මම ජේතවනයේට වැඩියා. ඉතින් පුක්කුසාති භික්ෂුවට එළදෙනක් කනලා අපවත් වෙනවා. අනාගාමී වෙලා හිටියේ. සෝවාන් වෙච්ච සුප්පබුද්ධ කුට්ටි එළදෙනක් කනලායි මැරුණේ.
උන්වහන්සේත් අපවත් වුණා. එළදෙනක් කැනලා. තඹදාටික චෝර මරණයට පත් වුණෙත් එළදෙනක් කැනලා. එළදෙනකගේ වෙස් ගත්ත යක්ෂණියක් තමයි මේ එන්නේ. එතකොට මේ 4 දෙනාටම මේ අවාසනාවන්ත තත්වයේ කැඳවගෙන ආවේ එකම යක්ෂණියක්. ඇය කවුද එතකොට? මේ 4 දෙනාම පෙර බුද්ධාන්තරයක ඊටාම ධනවත් තරුණයෝ, ඊටාමත්ම ධනවත්. බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා මිනිස්සු බොහොම සතුටින් දන් දෙනවා. උදේට දන් දෙනවා, හවසට බණ අහනවා. නමුත් මේ ධනවත් තරුණයෝ කල්පනා කළා අපි මොනවද කරන්නේ? මිනිස්සු දන් දෙනවා, අපි මොනවද කරන්නේ? 4 දෙනාගේම තීරණේ අපි රාරක්කු රැස් කරගෙන එව්ව බොමින් විනෝද වෙමු කියලා. ඒකට සියලු දෙනාම එකඟයි. ඊළඟට යෝජනා කළා ඒ විනෝදේ නිකන්ම හොඳ නෑ. අපි කාන්තාවකුත් මිලට ගමු කියලා. ඒ කියන්නේ මොවුන් අවිවාහක ඇති. මිලට වෛශ්‍යාවක් ගත්තා. හවස ඇයට මුදල් ගෙවන්න ඕනේ. එකෙක් යෝජනා කළා ඇයට මුදල් ගෙවනවට වඩා ඇය මරලා ඇගේ තියෙන රන් රිදී ආදී ආභරණත් අපි පැහැරගමු කියලා. මේ 4 දෙනා අතරේ අසරණ වුණාර කාන්තාව සාප කළා. උපදින භවයක් ගානේ මං උඹලා මරනවා කියලා. එහෙමනම් තමන් රැස් කරගත්ත ධනය තමන්ගේ විනාශයට හේතු නැහැටි. බුද්ධාන්තරයක් ලැබිලා සමහරු දන් දෙනවා, සමහරු ඒ ධනය යොදාගෙන දුරාචාරකම් වල යෙදෙනවා. සසර වෙනත් ආත්මවල තවත් කරගත්ත බොහෝ පින් නිසා තඹදාටික චෝර මේ වෙනකොට දිව්‍ය ලෝකේ ආර්යයන් වහන්සේලා මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවා. අනාගාමීන් වහන්සේ බඹලෝ වැඩිය. සෝවාන් වහන්සේත් තව ආත්ම 7කින් සංසාර ගමන ඉවරම කරනවා. මේ වෙලාවේ සුගතියේ සැප විඳිනවා ඇති. නමුත් ඊර්ෂ්‍යා කරපු, වෛර කරපු අර කාන්තාව තවත් පහළටම වැටුණා. ආර්යයන් වහන්සේලා 3 දෙනෙක් විනාශ කරලා ඇය මේ වෙනකොටත් අවීචී ආපහු දුක් විඳිනවා. එහෙනම් ද්වේෂ සිතත් කොච්චර හොඳ නැද්ද? ඒක කොයිතරම් සසරට අනතුරක්ද? ආයෙත් පැහැදිලි කරනවා එහෙම කරුණා. නමුත් එදා අර තරුණියෝ 4 දෙනා තමන් සතු විශාල ධනස්කන්ධය නිසා මොකක්ද කරගත්තේ? ජීවිතේට සසරට මහානතුරක් කරගත්තා. නමුත් ඇයි? අඥානකම නිසා. ඒ ධනෙ වියදම් කළේ සසර අනතුරක් ඇති කරගන්නයි. අඥානකම. ඒකයි මෙතන සඳහන් කරන්නේ අඥානයාගේ ශිල්ප ඥානයත් ධන දාන්‍ය ආදී ආශ්චර්යයත් ඔහුටම විපතක් පිණිසම හේතු වෙනවා. සඳහන් කළා එපමණක්ද නෙමෙයි. එය ඔහුගේ කුසල කෝෂ්ඨය කියලා කිව්වේ ප්‍රඥාව නැමැති හිස. විශේෂයෙන් සඳහන් කරනවා සිඳලා විනාශ කරලා දානවා. අපායෙහි නිරන්තරයෙන් හෙළනවා. එයි මේ අඥානකම. පෙර කුසල් විනාශ කරලා දානවා. කුසල කෝෂ්ඨය විනාශ කරනවා. එයි මොවුන් පෙර සංසාරේ කරගත්ත පිනුත් තියෙනවා. ඒ කුසල් නිසානේ මනුෂ්‍ය ජීවිතයක් ලැබුවා. ඉගෙන ගන්න ලැබුණා. කුසල් නිසා ලැබිච්ච දේවල්. නමුත් ඒ ප්‍රඥාව පාවිච්චි වෙලා තියෙන්නේ අද යහපතට නෙමෙයි අයහපතට. පින්නතුනේ මේ ලෝකේ හම්බ වෙනවා සමහර වෙලාවට පාතාල නායකයෝ. ඊටාම භයානකයි. නමුත් ඔවුන් මේ හොරකම් කරන්න, මේ මිනිමරුම් කරන්න සැලසුම් හදලා තියෙන හැටි රටක ඉන්න බුද්ධි අංශවලටවත් හොයාගන්න බැරි විදිහේ සැලසුම් හදලා විශේෂ ඝාතන කරලා විශේෂ වශයෙන් මද්ද්‍රව්‍ය වාගේ දේවල්, ආයුධ වාගේ දේවල් එහාට මෙහාට ප්‍රවාහනය කරලා. එහෙමනම් ඔවුන්ට මොන තරම් බුද්ධිමය දැනුමක් තිබිලා තියෙනවද මේ කටයුතු කරන්න? නමුත් එහෙම දැනුමක් හම්බුනේ පෙර පින් නිසා නෙමෙයිද?
පෙරපින් නිසා. නමුත් ඒ දැනුම යොදලා තියෙන්නේ කොහාටද? යහපතට නෙමෙයි අයහපතට. මෙහෙම සූක්ෂම ප්‍රඥාවන් තිබිච්ච වුන් ඒ ප්‍රඥාව යෙදුවනම් ධර්ම අධ්‍යයනයේ පැත්තට, සසරින් එතර යන පැත්තට, භාවනාවක් දියුණු කරන පැත්තකට. තුවක්කුව හදපු කෙනා ගැන හිතන්න. බෝම්බය හදපු කෙනා ගැන හිතන්න. මොන තරම් දක්ෂද කියලා. බොහොම පොඩි තැනකින් නික්මෙන වෙඩියුන්ද සමහරලාට සැතපුම් ගණන් ඈත එක්කම වේගෙන් ගමන් කරනවා. එහෙම උපකරණයක් හදන්න තීක්ෂණ ප්‍රඥාවක් කොහොච්චර පින් කරලා ලබන්නේ නැද්ද? නමුත් අද ඒක පාවිච්චි කරලා තියෙන්නේ තමන්ගේ සංසාරේ අනතුරේ දාගන්න. සසර මග විනාශ කරගන්න. ඒ අඥානකම හින්දා. ඔහු ඒක යහපතට යෙදෙව්වා නම් රහතන් වහන්සේලා සමහරලාට අඩු නැති වෙන්න පුළුවන්. ඒ තරම් ප්‍රඥාව තියෙන අය. ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලේ ප්‍රඥාව පෙර කුසලයේ විනාශ කරලා දානවා මේ අඥානකම. ශිල්ප නොදන්නකම නෙමෙයි කර්මයේ කර්මඵල විශ්වාසය නැති බව. ධර්ම ඥානය ලැබලා නැතිකම. ඔහුව විනාශ කරලා දානවා. පින්නතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ උතුම් ධර්ම කාරණාව තුළ නැවතත් මේකට උදාහරණත් සඳහන් කළා. මේ පෙර කුසල් තිබුණත් මෙන්න මේ අන්ධ බාලකම නිසා ඒ කුසලය විනාශ කරගත් අය අතර දේවදත්ත තෙරුන් වහන්සේ. ඒ වගේම ආනන්ද කියන සිටුවරයා පිළිබඳව සඳහන් කරන්න පුළුවන් කියලා ධර්මයේ පැහැදිලි කරනවා. මේ කරුණ දක්වලා අඥානයගේ ස්වභාවය පැහැදිලි කරලා භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාව නිමා කරනකොට විශාල පිරිසක් ධර්ම අවබෝධය ලැබුවා. එයින් තවත් සෑහෙන පිරිසක් සෝවාන් ආදී ආර්ය මාර්ගඵල ලබා ගත්ත කියලා සඳහන් කරනවා. ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමා වෙලා තියෙන නිසා ධර්මය නොදන්න අධ්‍යාපනය අපි සසර සුවපත් කරනව නෙමෙයි, අපි සසර දුගතියට හෙළනවා කියන කාරණාව බෙයින් මනාව පැහැදිලි කරලා තියෙනවා. එහෙමනම් අපේ ජීවිතවලට වහවහ ධර්මයේ එකතු වුණ දවසට තමයි අපිට මේ සංසාරයෙන් එතර යන්න පුළුවන් වෙන්නේ. ශිල්ප ඥානයයි ධර්ම ඥානයයි දෙකම තියෙන පුද්ගලයා බොහොම වේගෙන් සංසාරේ කෙලවර කරන්න ගෙවලා දාන්න ඉස්සරහට යන කෙනෙක්. එහෙමනම් එතෙන්ට යන්න ඔබේ දැන උගත්කම් එක්ක ධර්ම ඥානයත් ලබා ගන්න රත්නත්‍රේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්තුනි, අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ ඒ.ඩී. ආයුපාල මහත්මයා සහ පවුලේ සියලු දෙනා විසින්. නම්බර 278න් 8 ශ්‍රී දේවානන්ද පාර තුම්බෝවිල පිළියන්දල ලිපිනේ පදිංචි ආයුපාල මහත්මයා ඇතුළු පවුලේ අයයි අද දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ. පුණ්‍යානුමෝදනා කරනවා පරලෝ සැපත් තම බිරිඳ පද්මා ඉලේපෙරුම මහත්මිය ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් ධම්මනදී තිත්ත ධර්මදේශනා මාලාවේ නිර්මාතෘ සරත් ශාන්ත දේශප්‍රිය මහත්මයා සහ පවුලේ සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීමත් අප සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සඳහා මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුපාල මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාටමත් පින් අනුමෝදන් කළ සියලුම ඥාතීන්ටත් ධර්ම ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි ඔබ සියලු දෙනාටමත් ඒ කුසල් එසේම හේතු වේවා